මම හරි ඇග්‍රෙසිව් කියලා වෙනකොට සමාලට හිතනවා ඇති. ඒ මගේ හැටි. මගේ හිතට යමක් තදින් දැනුනොත් මම ඒ දේ කොහොම හරි අයිති කරගන්නවා. මං ගැන එහෙම ලේසියට හිතන්න එපා සර්. මං ප්‍රවුඩ් කියලා හිතන්නත් එපා. හර්ෂණ සර්ගේ ෆැමිලි එකයි අපි අතරේ ලොකු බැඳීමක් තියෙනවා. හරි. මට කෙලිම කියන්නකෝ. වෙනක හර්ෂණ සර්ට ආදරේද? තමන්ගේ බොස්ට ආදරේ නැත්තේ කවුද සර්? එයා නිසානේ අපි ජීවත් වෙන්නේ. මං ආවේ ආදාසින් නෙවෙයි. කොහෙද මේ යන්න හදන්නේ? ගෙදර අමුතෙකුත් ඇවිල්ලා ඉන්න වෙලාවේ. පොඩි සේරුත් එක්ක හදිසි ගමනක් යන්න තියෙනවා. ඔයා දැන් මේ ගෙදර කිසි ප්‍රශ්නයක් ගැන කෙලින් බලන්නේ, කෙලින් කතා කරන්නේ. ගත වෙන හැම තප්පරේම මං හිතන්නේ දුවගේ අනාගතය ගැන. ඔයාට කිසි ගාණක් නැහැ. හොඳයි මං ගණන් ගත්තා කියමුකෝ. මට මොනවද කරන්න පුළුවන්? ඔයා දවසක් කිව්වා වගේ ඔයා මංචනාගේ පවුලේ වහලෙක් විතරයි. මේ මම දැන් ඉස්සරටත් වඩා වහලෙක්. මම දැන් කොයි වෙලාවෙ පහර දෙයිද කියලා දන්නේ නැති ඇතෙකුගේ ඇත් ගොව්වෙක්. මට සතා ගැන කල්පනාවෙන් ඉන්නවා මිසක මට මං ගැනවත් හිතන්න වෙලාවක් නැහැ. මං කතා කරන්නේ සතෙක් ගැන නෙවෙයි. අපි දරුවා ගැන. මේ දුව මොනව කරයිද කියලා මන් දන්නේ නැහැ. මේ කාලේ ළමයි මොනව කරයිද කියලා දෙයියවත් දන්නේ නැහැ. ඒ අහු මහෙන් මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න. කෝටිපතියෙක් කියලා එයාම කියන්නේ. එයා කිව්වට බෑ ඔයා හොයලා බලන්න. මේ මට ඉක්මනට යන්න තියෙනවා. අම්මලා දුවලා ඕන දෙයක් කතා කරගන්න එකයි ඕගොල්ලොන්ගේ දේවල්. මම යනවා. අපච්චි ඇයි අපච්චි අපච්චිට කොහේ හරි යන්න ඕනද? අපච්චිට මොකද්ද වෙන්න ඕනේ? පහුගිය දවස්වල ඉඳන් අප්පච්චිගේ මොකක් හරි වෙනසක් තියෙනවා. ඇයිසේ එහෙම ඇහුවේ? අප්පච්චි ඉස්සර වගේ දැන් මාත් එක්ක කතා බහ කරන්නේ නැහැ. ලොකුස වෙනස් වුණා නම් ඒ වෙනස් කරන්නේ නැත්තේ අර චාරුනිකාගේ අම්මා. අර ජෙනිට? ඔව් මේ ළඟේ දවසක් මං අහගෙන මේ ඉඩමකුත් ඉල්ලනවා. ඔය චාරුනිකාව ජොබ් එකට ගෙන ආවේ මම. මට දැනුම් තේරෙන්නේ මං කළේ වැරදි වැඩක් කියලා. මං කියන්නේ සර් චාරුනිකාව ඔෆිසෙන් අස් කරා. චාරුනිකා මේ වෙලාවේ ඔෆිස් එකෙන් අයින් කරලා බෑ. එයා අපේ රාජකාරිය හරියටම කරනවා. චාරුනිකා මේ වෙලාවේ ඔෆිස් එකෙන් අයින් කරොත් අපේ ඔෆිස් එකේ දේවල් වගේම අපේ රහසුත් එළියට යනවා. අපි
අසයින්මන්ට් එක ප්‍රැක්ටිකල් රිසර්ච් එකක් විදිහට කරන්න ඕනෙලු. ලකුණු වලින් 40%ක් එකට දෙනවලු. දිනේෂටයි මටයි හම්බුනේ එකම ටොපික් එක. ශ්‍රී ලංකාවේ වාහන තදබදයට වගකිය යුත්තේ කවුරුන්ද? ලේසි වගේ පෙන්වන්නට හරිම කොම්ප්ලිකේටඩ්. දවස් කීපයක් අපිට මේ ප්‍රැක්ටිකල් රිසර්ච් කරන්න වෙයි. අද හොලිඩේ එකක්. ට්‍රැෆික් ජෑම් නෑ. අපි යමු. අපි ගිහලා බලමුනේ. වාහනයක් පස්සේ දිව්වේ. කවුද ඒක හිටියේ? නෑ මං අඳුරන කෙනෙක් වගේ දැක්කේ. ඒ වුණාට එයා නෙමෙයි. මිස්ටර් කුරුලවංශ ජාරුණිකාගේ අම්මට කෝල් කරාද? ඔව් සර්. කවුරු හරි මිස් කෙනෙක් ඇවිල්ලා ඉන්නවද? ඔව් සර් චාරුණිකා මිසිගේ මමී ඇවිල්ලා ඉන්නවා. හරි හරි. මිස්ටර් කුරුලවංශ බැංකුවට යන්නත් තියෙනවා ලෑස්ති වෙන්න. හොඳයි සර්. Excuse me. Sir එනවද? ඔව් ආවා. හර්ෂණ පුතා මොකද මට හදිස්සියෙන් එන්න කිව්වේ? එන්න කිව්වේ ආන්ට නිතර නිතර අප්පච්චි හම්බෙන්න ගියපුවාම අප්පච්චිට අම්මත් එක්ක ගෙවපු ජීවිතය ආයිමත් මතක් වෙනවා. ඒ වෙලාවට අප්පච්චි හැසිරෙන්නේ පිස්සුවෙන් ඔකේ. ඒ වුණාට මම ආවහම අප්පච්චි පුතා මේ මං කියන එක අහන්න. මං මගේ අප්පච්චිට ගොඩක් ආදරේ. අප්පච්චිට මොන හරි වුණොත් මට මේ බිස්නස් වලින් වැඩක් නැහැ. ඔව් ඒක මට තේරෙනවා. අප්පච්චි ආයිමත් කෝල් කරොත් ආන්ටි කියන්න ආන්ටිට අසනීපයි කියලා. හොඳයි මං එහෙම කියන්නම්. හැබැයි මං කියන විදිහට වැඩ සිද්ධ නොවුනොත් මට සිද්ධ වෙනවා චාරුණිකාව ඔෆිස් එකෙන් අයින් කරන්න. එපා පුතා. චාරු රස්සාවෙන් අස් කරන්න එපා. අපි ලෝකෙට පේන්න මෙහෙම ජීවත් වුණාට චාරුගේ තාත්තගේ මරණින් පස්සේ අපි ගොඩක් දුප්පත් වුණා. අපි දැනට ඉන්නෙත් කුලීගේ එක. හරි. ආන්ටිට මොකක් හරි ඌමනාවක් තියෙනවා නම් මට කෝල් කරන්න. හැබැයි ආයිමත් අප්පච්චිව හම්බෙන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. හොඳයි. ඇයි අක්කේ? අද තාත්තා ඉන්නේ ඔෆිස් එකේ. එහෙමද? අනේ සෝරි මල්ලි. මං ඔයාලට හරියට කරදර කරනවා. මම හොයන එක්කිනාව අදත් මං දැක්කා. හැබැයි මං අද වාහනේ නම්බර් එක ලියාගත්තා. මේ තියෙන්නේ. කොහෙද එන්නේ?
ඕකේ අයිතිකාරයව හොයාගන්න පුළුවන් වෙයිද? මේක හොර නම්බර එකක් නෙමෙයි නම් ඉක්මනට හොයලා දෙන්න. RMB එක අපේ යාළුවෝ ඉන්නවා. තාත්තා බනිත් දන්නෙත් නෑ මේ වැඩවලට. ප්ලීස් මල්ලි. මං ඔයාලට පිටිපස්සේ කරදර කරන්නේ නෑ. මං එහෙනම් යන්න. සර් ලොකු සර් මේ වැඩපළය බදු දීලා තිබ්බේ. ගිය මාසේ බද්ද ඉවර වුණා. ඉතින් මේ ආපහු බද්දට දෙනව නම් කීයට මේක දෙනවද කියලා සර්ගෙන් අහන්නයි මම මේ එකන් ආවේ. ඒ කියන්නේ කුරුළු වංශ මේ මැෂින් හැම එකක්ම අපේද? ඔව් සර්. මේවා කීයටවත් බද්දට දීලා හරියන්නේ නැහැ. අන්තිමේට වෙන්නේ මේවා ගෙවිලා කැඩිලා යන එක විතරයි. සර් එහෙනම් ඒ බාස්ලා දාලා වැඩ කරමු. බාස්ලා කියන්නේ හොරු. අපිට ඕන ආදායම ඒගොල්ලන්ගෙන් ලැබෙන්නේ නැහැ. එහෙම කියලා සර් මේක වහන්නත් බෑනේ. අපි මේ හැම මැෂින් එකක්ම විකුණන්න ඕනේ. මැෂින් හැටියට විකුණන්න බැරි ඒවා යකඩ හැටියට විකුණනවා. මෙතන බෝඩ්ස් කීපයකුත් දාලා ටවුන් එකේ බැනර්ස් කීපයකුත් දානවා මේ මැෂින් විකුණනවා කියලා. මේවා හරි වටින මැෂින් සර්. අනික කුරුළු වංශ අපි මේ යකඩ වලට අත ගාලා හරියන්නේ නැහැ. අපි අත ගහන ඕනේ ඉක්මනින් සල්ලි වෙන වැඩවලට. හැබැයි අපිට පුළුවන් මේත් එක්කම හොඳ බිස්නස් එකකට අත ගහන්න. ඒටත් මාර අයිඩියාස් තමයි තියෙන්නේ සර්. මොකද්ද? ඔය රෑට ක්ලබ් වලට එනවා පෝසත් මහත්තුරු අඩු ගානට වාහන ගස් තියෙනවා. ඔව් සර් ක්ලබ්ස් වලට ඇවිල්ලා කැසිනෝ ගහලා පෙරදුනහම ඔය කාර් රුකස් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ බේරගන්න ඉන්නේ නෑ අලුත් වාහනයක් ගන්නවා. ඔය උකසට තියෙන වාහන ගන්න අපි කවුරු හරි යොදවන්න ඕනේ. හරි සර් මං ඒක ගැන බලන්නම්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් කුරුළු වංශ මේ හැම එකක්ම බලා ගන්න ඕනේ. හොඳයි සර්. එහෙනම් අපි දැන් යමුද? යමු. හලෝ හර්ෂණ ඔයාද නිවාඩු දවස එයි කියලා අපි බලාගෙන හිටියා. අනේ සෝරි මෝක්ෂා. මට ඔයාව කීප දවසක්ම මතක් වුණා. මම අර අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තනේ. ඉතින් ඒක නිසා කිසිම රෙස්ට් එකක් නැහැ. මේ දවස් ටිකේ දිගටම වැඩ. අම්මා මගෙන් හැම වෙලාවම අහනවා. ඔය තීරණයක් අරගෙනද කියලා. මට මේ තියෙන බිස්නස් වැඩවල හැටියට ඉක්මනට එන්ගේජ්මන්ට් එකක් ගන්න අමාරුයි මෝක්ෂා. හරි හරි. මං හෙට එන්නම්කෝ ඔයාව හම්බ වෙන්න. ඕකේ. හරි. ඕකේ. බයි. බයි මෝක්ෂා. මහ ගුප්ත මිනිහෙක්. මන් දන්නේ ඇයි මේ මිනිහා මෙව හැසිරෙන්නේ කියලා. අපි ලොකු පොසත් වගේ පොර කරලා ඒ සර් ළඟ වැඩට ගියේ. ඔය වුණේ විදිහට සර් ගෙදර යන්න ගියා. අන්තිමට සර් තරහ වුණා. ඔයාගේ තාත්තා මැරුණේ අපිට තියෙන හැම දේපලක්ම බැංකු වලටයි ෆිනෑන්ස් කම්පැනි වලටයි සින්න කරලා. ඉතින් මම ලෝකය රවට්ටන්න නැතුව මේකට මොනව කරන්නද? මං සර්ට කිව්වේ ගෙදර ඉන්න කම්මැලිකමට වැඩට එනවා කියලා. දැන් මං කොහොමද සර්ගේ මූණ බලන්නේ? ඔයාට ඒගොල්ලෝ ලොකු සැලරි එකක් ගෙවනවා. ඉතින් මොන අවනම්පුවාවත් ඒක නැති කරගන්න පුළුවන්ද? සර්ට ඉන්න කියලා හොඳට බනින්න නැති. ඔය ඒකවත් කියන්නේ නැහනේ. මං ආයෙ වැඩට යන්නේ නැහැ.
චාරු ඔයා ඉන්න මේ වටපිටාව අනුව ඔයාට විතරක් සත්‍යගරුක වෙන්න බෑ. ඒක තේරුම් ගන්න. මං තවත් ආයෙ කාටවත් බොරු කියන්නේ නැහැ. හරි හරි. හරි. දැන් ඔයා වැඩට යන්න ලෑස්ති වෙන්න. හරි. දැන් වැඩට යන්න. හැම දෙයක්ම අමතක කරන්න. අම්මේ කිරේක හරිද? මම මිස්ටර් වහින් ගැන හොයලා බැලුවා. එයාත් හර්ෂණ සර් වගේම පෝසත් එක්කනේ. ඒ වගේම පවුලිකම දරුවා. මේ අම්මේ ඔය මැරි කරන කතාව හැම වෙලාවෙම ඇදලා අරගෙන මගේ ඔළුව නම් අවුල් කරන්න එපා. අවුල් වෙන තරම් ඔයාගේ ඔළුවේ වෙන මොනවද තියෙන්නේ? සර්ගේ බිස්නස් ඔක්කොම කෝඩිනේට් කරන්නේ මම. මගේ ඔළුවේ තියෙන්නේ බිස්නස් වැඩ. සර් වෙනුවෙන් ඔච්චර මහන්සි වෙනවා නම් ඔයාගේ අනාගතේ මොනවද වෙන්නේ කියලා එයාගෙන් අහන්න. මහින් ඔයාගේ සර් වගේම කෙනෙක් හින්දා තමයි අපි කියන්නේ ඉගෙන හිතලා බලන්න කියලා. ඔහොම ගිහින් අයිතිකාරයා තීරණය වෙයි.